ඔන්න අපි සතියකින් ආයෙ හම්බුණා සූම් පන්තියෙන්. පුතාලට මතක ඇති ගිය සතිය අපි කතා කරමු පාඩම ගැන. පොඩ්ඩක් ආයෙ නැවත මතක් කරගෙන එන්නම් මම. ඒකෙදී ඔයගොල්ලන්ට කතා කරා පුතේ අපි ද්විපාර්ශ්වික සම්මිතිය ගැන. ද්විපාර්ශ්වික සම්මිතිය යන මොනවද කියලා. ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ, තොර ද්විපාර්ශ්වික සම්මිතික රූප, ඒ රූපයක් ආයෙ හඳගන්න විදිය, එතකොට තල දර්පණයෙන් බලන්න කියපු විදිය. දැන් මතක ඇති මම කිව්වා තල දර්පණයකින් බලන්න කියලා. තල දර්පණය කියන්නේ මොකක්ද කියලා මතක නැත්නම් දන්නේ නැහැ. තල දර්පණය කියන්නේ මොකක්ද? කණ්ණාඩිය කියන එක. කණ්ණාඩියෙන් බලලා ඕගොල්ලෝ වම් අත ඉස්සුවම දකුණු අත පිරේ. එහෙම කියලා මම ගිය සතියේ කියපු දේවල් දැන් මට මතකයි නම් පුතාලට අමතක වෙන්න දෙයක් නැහැ නේ. ඉතින් මම මේ දේවල් පැහැදිලි කරලා දීලා රූප අදින්න කියලා. ඊට පස්සේ ඕගොල්ලොන්ට ටිෂු කඩදාසි භාවිතා කරලා රූප ඇඳලා ඒව ගෲප් එකට දාන්න කියලා කිව්වා. කීප දෙනෙක් ඇඳලා දාලා තිබ්බා. කීප දෙනෙක්ගෙන් වැඩ සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ඉතින් මගේ දුවේ පුතේ වැඩක් කිව්වම ඒ වැඩ ටික ඒ විදිහට වැඩ කරලා දාන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වටිනා කියන දෙයක්. ඉතින් අවශ්‍ය දෙයක් නිසා. ඒතකොට අද දවසේ මාතෘකාව අපිට තියෙන්නේ කුලක. කුලක කියන මාතෘකාවට තමයි අපි යන්න හදන්නේ අද. අද තියෙන්නේ කුලක කියන පාඩම. කුලක කියන්නේ අපේ දෙවෙනි 7 වසර දෙවෙනි මාතෘකාව. එතකොට අද අපි ඒ වගේම තව අපේ තියෙන නත්තල් නිබන්ධනේ. මේ නත්තල් නිබන්ධනේ තියෙනවා 6 වසරට අදාළ පාඩම් කීපයක් ගිය සතියේ දේවල් දාලා තිබ්බා. මම ඒක වීඩියෝ එකක් එහෙම ඒවල තිබ්බා. ඔයගොල්ලෝ හරි වැරදි දාගන්න ඇති කියලා මම හිතනවා. එතකොට මේ මම අර ද්විපාර්ශ්වික සම්මිතිය ගැන කිව්වම පොඩ්ඩක් ඒක ඉතින් අමුතුම පාඩමක් නේ. නමින් අමුතුනේ ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කිව්වම. ඉතින් ඒකෙදී සම්මිතික අක්ෂය නැහැටි, සමපාත වෙන්න හැටි පුතාලට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ගොඩක් ප්‍රශ්නවලදී ඔය ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ සම්බන්ධය අර තියෙන්නේ යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමූ විට දෙපස සමපාත වෙයි නම් එය ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් වෙයි කියන කාරණාව ගොඩක් තැන්වලදී හිස්තැන් පුරවන්නේ. ඉතින් මම ඒකින්දයි කිව්වේ. හරිද? ඒක අනිවාර්යෙන්ම කඩපාඩම් කරලා තියාගන්න. අපි 7 වසරේදී දැන් 6 වසර දේවලුත් මතක් කරගෙන යන ගමන් දැන් අපි ජීවත් වෙන්නේ 7 වසරටනේ. මේ 7 වසර දේවලුත් අපිට ගොඩාක් වැදගත් වෙනවා. අපි පිටු අංක 6 තියෙන අලුත් මාතෘකාවට යන්න අපි කුලක. ලියාගන්නකො ඔයගොල්ලෝ ඉතින් ඔක්කොම ටික එක්ක වෙලා මාතෘකාව කුලක කියලා. මම ලියන්නම් බෝඩ් එකේ කුලක. මොකද්ද මේ කුලක? අලුත්ම නම කුලක. කුලක කියන්නේ දැන් ඔයාලා දන්නවා ඇති තේරීම කියලා පාඩමක් කරා 6 වසරේදී. එතකොට කරා එළවලු තිබ්බා, පළතුරු තිබ්බා. ඒගොල්ලෝ දෙපැත්තකට ගත්තා. ඔයගොල්ලෝ තෝරලා ගත්තා දෙපැත්තකට. එතකොට ආයෙත් ඔයගොල්ලන්ට අහසේ යන වාහන, එතකොට පොළවේ යන වාහන, වතුරේ යන වාහන කියලා වෙන් කළා. ඔයගොල්ලෝ තුන් පාරකට ඒකත් ගත්තා. එතකොට ඔය වගේ ඔයගොල්ලෝ තේරීම් කර කර ගත්ත දේවල් තියෙනවා. ඒක මේ පාඩම හරියටම කිව්වොත් 11 වසරට වෙනකම් ඔයගොල්ලන්ට එනවා කුලක කියලා මාතෘකාවක්. 11 වසර සාමාන්‍ය පෙළ ලියන කාලය. කියන්නේ ඔයගොල්ලෝ උළෙල් ලියනවා කියන්නේ අන්නේ කාලේ වෙනකම් කුලක පාඩම වෙනවා. ඒ කුලක පාඩමේ ඔන්න අයන්න දැන් තමයි කියන්නේ නැති. කියන්නේ මුල්ම දැනුම දැන් තමයි දෙන්නේ. හොඳට දැනගන්න ඕනේ මේ ටික. හරිද? සමහරක් අයියලා අක්කලා ඉන්නවා 11 වසර අයියලා අක්කලාත් ඉන්නවා. මේවා තාම දන්නේ නැති අය. ඉතින් ඔයගොල්ලෝ හොඳට මේවා හරියට ඔළුවට දාගෙන ගන්න ඕනේ. දැන් කුලක කිව්වම අපිට හරියට කියන්න පුළුවන් ඒවා වෙන්න ඕනේ. මොනවාද කුලක කිව්වම? දැන් උදාහරණයකට මම ගන්නම්කෝ කරුණු කීපයක් මෙන්න මෙහෙම. බිංදුවක් 10ක් අතර ටිකක් ලොකුට ලියමුනේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔයගොල්ලොත් එහෙම. බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා. නෙවෙයි එකද? මම තව එකක් ගන්නවා. දෙක. මේකෙදි කියනවා අපි
ප්‍රශ්නාංක දෙකේදී කියනවා කවුද? දක්ෂ ළමයි. දක්ෂ ළමයි කිව්වම දක්ෂ කියන්නේ ළමයි ගොඩක් ඉන්නවනේ. දක්ෂ ළමයි. මම මේ දෙන්න ගැන පොඩ්ඩක් කතා කරන්නම්කෝ. දැන් කුලක වෙන්නේ මොනවද? කුලකයක් වෙන්න ඕනේ නිශ්චිතව කියන්න පුළුවන් අය. හරියටම කියන්න පුළුවන් අය. දැන් බිඳුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාව ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද බැද? පුළුවන් නේ. ඇයි? 0යි 10 අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික දන්නවා. 0යි 10 අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8 විතරයි. දන්නවා. හරියටම කියන්න පුළුවන්. දක්ෂ ළමයිව කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ දක්ෂ ළමයි කිව්වම එක එක අය එක එක විදිහට දක්ෂයි. දැන් අපි හිතමු පන්තියේ පළවෙනියා අධ්‍යාපනයේ දක්ෂයි. එතකොට පන්ති අන්තිමයේදී කෙනා අදක්ෂයිද නෑ. එයාට සමහරක් විට නටන්න පුළුවන් වෙන්න පුළුවන්. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් වෙන්න පුළුවන්. එයාට නැත්තම් ඔය වෙන අත්වැඩ මොනවා හරි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහරක් විට එයා ක්‍රීඩාවෙන් දක්ෂතාවයක් තියෙන ළමෙක් වෙන්න පුළුවන්. එතකොට දක්ෂතාවය කියන එක වෙනස් වෙනවා. තේරුණාද? දක්ෂතාවය කියන එක ළමයාගෙන් ළමයාට දැන් ඕගොල්ලෝ දක්ෂ ළමයි. මං පන්තිට ආවම පන්තියේදී ඔක්කොටම කියන ඔයා දක්ෂ නෑ ඔයා දක්ෂයි එහෙම කියන්නේ නෑනේ. ඔයගොල්ලෝ හැමෝම දක්ෂ ළමයි. හේතුව ඔයාලා එක එක දේවල් වලට දක්ෂයි. ඒකට යාව වර්ග කරන්න බෑ. එතකොට ඔයගොල්ලෝ පන්තියේ දක්ෂ ළමයි කිව්වොත් ඔක්කොම අතුස්සන්න. දැන් ඒ වගේම තමයි ඔය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ජනප්‍රිය ගායකයෝ. දැන් ජනප්‍රිය ගායකයෝ කිව්වම ගායකයා හොඳ ජනප්‍රියයි. හැබැයි එයාගේ ජනප්‍රියත්වය ඔයාලට සාපේක්ෂව වෙනස්. ඔයාලට බලද්දි වෙනස්. ඒ කියන්නේ ඔයාලා බලනවා ඔයාලා කැමති ගායකයා මං කැමති නෑ. මං කැමති ගායකයා ඔයා කැමති නෑ. එතකොට ඕගොල්ලන්ගේ අම්මයි තාත්තයි කැමති ගායකයා ඕගොල්ලෝ කැමති නෑ. දැන් ඕගොල්ලන් ගෙදර සින්දුවක් අහද්දි අම්මා කියනවා ආපෝ මොනවද මේ ජරා සින්දු දාලා තියෙන්නේ කියලා කියනවා. එතකොට සමහර වෙලාවට ඕගොල්ලෝ මේ සින්දුව අහගෙන යනකොට ඕගොල්ලන්ට ඒ සින්දුවේ තියෙන මේ එක හොඳට කටපාඩම් වුණාට අනිත් අයට කටපාඩම් එකකින් නෑ. ඒතර ඇයි එහෙම වෙන්නේ? ඒ එක අයට ඒකේ තියෙන ප්‍රියතාවය නැති නිසා. එතකොට ඒවා ජනප්‍රිය ගායක එක එක කෙනාට වෙනස් වෙනවා. හරිද? ඒ වගේ තමයි දැන් දේදුන්නේ වර්ණ කිව්වම එක එක කෙනාට වෙනස් වෙනවා. එතකොට දැන් මට පේන්නේ එක දේදුන්නා. ඕගොල්ලන්ට පේන්නේ තව දේදුන්නා. දැන් මගේ දේදුන්නේ රෝස පාටක් තියෙනවා. ඕගොල්ලන්ගේ දේදුන්නේ කළු පාටක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. දේදුන්නේ ඔක්කොටම තියෙන පාට හතයි. ඒ පාට හතම තමයි හැමෝටම පේන්නේ. එතකොට ඒ වගේ ඒවා. ඊට පස්සේ උදාහරණයක් ගත්තොත් එම මල් ලස්සන මල්. ලස්සන මල් කියලා ගත්තොත් එම ලස්සන මල් කිව්වම දැන් මම කැමති වද මලට. ඕගොල්ලෝ කියයි අපෝ මං කැමති නෑ කැතයිනේ වද මල කියලා. ඊට පස්සේ මං කියනවා වද මල කොච්චර ලස්සනද කියලා ඕගොල්ලෝ කියනවා නෑ මම කැමති අලගිය මලට. තව එක්කෙනෙක් කියන්න පුළුවන් මම කැමති රෝස මලට. තව එක්කෙනෙක් කියන්න පුළුවන් මම කැමති ලිලි මලට. ඔය වගේ එක එක්කෙනාගේ ආසාව වෙනස්. ඒතර ඒගොල්ලන් ලස්සන රකින්න විදිය වෙනස්. ඒ වගේ දේවල් කුලක විදියට ගන්න බෑ. කුලක විදියට ගන්න පුළුවන් හැමෝටම පොදු දේවල්. හැමෝටම හරියටම කියන්න පුළුවන්. හැමෝටම ගැළපෙන එකම දේ ලැබෙන පිළිතුරු. දැන් මම දෙන්නේ වර්ණ හැමෝටම එකයි. හැබැයි ලස්සන ගායකයෝ දක්ෂ ළමයි ලස්සන මල් ඒ වගේ දේවල් ගත්තොත් ඒවා හැමෝටම ගැළපෙන්නේ විදියටම ගැළපෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මෙන්න මේකේ බිඳුවක් 10ක් අතර ඉලක්කී සංඛ්‍යාවක ඔක්කොටම එක උත්තරයක් කියනවා. අන්න ඒ වලට කියනවා කුලකයක් වේ කියලා. මොකද කියන්නේ? කුලකයක් වේ. යා කුලකයක් වේ. මෙයා දක්ෂ තමයි කිව්වම දැන් මම මෙච්චර කිව්වේ මෙයා කුලකයක් නොවේ. හරි. හරි. පුතාලට පුළුවන් මේ උදාහරණ දෙක ලියාගන්න පුතාල මුලින්ම
හරි. මම හිතන්නේ ඉතින් ලියාගන්න දුන්න වෙලාව ඇති නේ. වෙලාව ඇති. පිටු අංක 6ට එන්නකො පුතාලා. පිටු අංක 6 තියෙනවා පහද දැක්වෙන ප්‍රකාශ අභ්‍යාස කෘතියේ පිටපත් කර ඒවා තුනෙන් පුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද එසේ නොවන ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා. ගණන් 6ක් විතර තියලා තියෙනවා. ඔයාලට දින හරි වැරදි දාන්න. මම දෙන්නම් විනාඩි 4ක් විතර. ගණන් 6ක් තිබ්බට හරි වැරදි දාන්න කියවලා බලන්න දෙපැයි හින්දා විනාඩි 4ක් දෙන්න. පුතාලා විනාඩි 4න් මම බලන උත්තර දැන් පටන් ගන්න. හරියට විනාඩි 4න් බලනවා. හරි. මම මේක මගල දාන්නම් නේ. ඊළඟ කොටසට මට ලේසි වෙනකොට.
හරි පුතේ දුර්ණ කාලේ නම් ඇති වගේ මට වෙන්න හැටියට. පුතාලට තව වෙලාව වුණ කවුරු හරි ඉන්නවද? කාට හරි තව වෙලාව අවශ්‍යද? අවශ්‍ය නැහැ නේ. ඒකනේ නිස්සද්ද වෙන්නේ නේ. මම එනම් හරි වැරදි කියනවා පුතාලා හරි වැරදි දාගන්න. හරිද? මොකද හරි වැරදි කියන්න දෙන්නේ ඒක නිසා මම බෝඩ් එකේ ලියන්නේ නැහැ එකක්වත්. හරි? ඔන්න එක. ඔබිලකම් එක 2013 වර්ෂයේ පැවති පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට වඩා වැඩි ලකුණු ලැබූ සිසු දැන් අපි 2013 දී විභාග ලිව්වේ කවුද කියලාවත් දන්නවද? නෑනේ. දැන් අපි ඉන්නේ 2000 කීයද? දැන් 20 ඉන්නේ. 2020 අපි දන්නවද 2013 විභාග ලිව්වේ කවුද කියලා? අනිත් එක 100ට වැඩියෙන් ගත්තා කියලා ලංකාවේ කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම ගානක් හොයන්න පුළුවන්ද? බෑ. ඒතකොට එයා කුලකයක් විදිහට ගන්න බෑ. එයාගේ ඉස්සරහට එන්න ඕනේ වැරදි ලකුණු. පැහැදිලිද? දැන් දක්ෂ ගායකයෝ ලංකාවේ කොච්චර දක්ෂ ගායකයෝ ඉන්නවද? අද ඉන්න දක්ෂ ගායකයා හෙට නෑ. හෙට ඉන්න දක්ෂ ගායකයා අනිද්දාට නෑ. ඒතකොට එක එක දවසට එක එක දක්ෂ ගායකයෝ ඉන්නේ. ඒක නිසා එයාව ගන්නත් බෑ පුතේ. එයාටත් වැරදි ලකුණු. ඒතකොට පළවෙනි දෙකටම වැරදි ලකුණු එන්නේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හරියටම කියන්න පුළුවන්ද? අදත් දිස්ත්‍රික්ක තියෙන්නේ මෙච්චරයි, හෙටත් තියෙන්නේ එච්චරයි. වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නැහැ. දිස්ත්‍රික්ක ගාන ඒ ගානමයි. ඒතකොට ඒක හරි ලකුණක් විදිහට එනවා. ලස්සන මල් මං කිව්වේ ලස්සන මල් ගන්න බෑ කියලා. මට ලස්සන මල් ඔයාලට ලස්සන නෑ. ඉතින් ලස්සන මල් ගන්න බෑ. වාසනාවන්ත මිනිස්සු. වාසනාවන්ත මිනිස්සු කියන්නේ අපි හැමෝම වාසනාවන්තයි පුතේ. සමහරක් දැන් ඔයගොල්ලන් දෙමාපිය ඔයගොල්ලන්ට ලැබීමත් වාසනාවක් නේ. ඉතින් වාසනාවන්තයි කියන හැම මිනිස්සුම වාසනාවන්තයි පුතේ. ඒක නිසා අපි වාසනාවන්ත මිනිස්සු ගන්නත් බෑ. හිතන්න බෑ කවුද වාසනාවන්ත අවාසනාවන්ත කියලා දන්නේ නැහැ අපිට හරියට කියන්න. අපි ඒකට දානවා වැරදි ලකුණු. උත්තර කුලකයක් විතර ඒව ගන්න බෑ. රෝමිලකම් 6 බිඳුවක් 50ක් අතර 6 ගුණාකාර. බිඳුවක් 50ක් අතර මොනවද? 6 ගුණාකාර. අන්න ඒවටත් අපිට ගන්න පුළුවන් කුලකයක් විදිහට. ඇයි? 0.50යි කියලා අපිට දීලා තියෙනවා නිස්තාවක ගාන. ඒ ගාන මැද තියෙන 6 ගුණාකාර. අපි හරියටම කියන්න පුළුවන්. 6 12 18 24 30 36 42 48 කියලා ගන්න පුළුවන්. ස්ථිරව කියන්න පුළුවන්. 50ට වඩා අඩු වෙනවත් එක්කනේ. අන්න ඒ වගේ. එතකොට ඒක කුලකයක් විතර ගන්න පුළුවන්. එතකොට කොහොමද එන්නේ? පළවෙනි එක වැරදි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක හරි, හතරවෙනි එක වැරදි, පස්වෙනි එක වැරදි, හයවෙනි එක හරි. අපි යනවා කුලකවල කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුනෙන් පළවෙනි කාරණා දෙක ගැන කතා කරන්න. ඒකෙත් පළවෙනි කාරණාව ලියමු. කුලකයක් විස්තර කර ලිවීම. කුලකයක් විස්තර කර ලිවීම. මොකද්ද විස්තර කර ලිවීම කියලා කියන්නේ? මට කියන්නකෝ බලන්න. දැන් අපිට නිකම්ම අපිට කියනවා මෙන්න පළවෙනි කාරණාව මම දෙනවා. ඔන්න පළවෙනි එක විදියට දෙනවා. 10ට අඩු ඔයාලා දැන් ඉන්නේ 7 නෙමෙයි. ඔයාලට ඉන්දිය අවුරුදු කියනවා මේවා. මොනවද මේවට කියන්නේ? මතක විදියට බලන්න ඔබ කියන විදියට. ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. මොනවාද 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා? මං කියන්නේ නාගන්න ප්‍රථම සංඛ්‍යා විදිහට 2 ආයෙත් වෙනවා 3 ඊට පස්සේ 5 7 ඔය වගේ සංඛ්‍යා තියෙනවා. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තමයි අපි ලියන්නේ සංඛ්‍යා සහිත කුලකය. මම යට ගන්නම්කෝ මෙන්න මෙහෙම. සහිත කුලකය. ඔහොම දෙනවා. මෙයාව කුලකයක් විදිහට ලියන්න පුතේ අපි ලියන්න ඕනේ විශේෂ විදි තියෙනවා. විස්තර කිරීමක් විදිහට ලියද්දී අපි ලියන විවිධ ආකාරයේ විශේෂ කරුණු තියෙනවා. කරුණු තමයි එක. මෙයාව ලියද්දී ඉංග්‍රීසි අකුරක් දාලා එයාව නම් කරන්න ඕනේ. එක. හරිද? සමාන කිරීමක් දාන්නත් ඕනේ. ඊළඟට එයාව ලියද්දී අපි මෙන්න මේ මට තේරුන්නේ නැහැ.
මොකද තේරුන්නේ තාම පටන් ගත්ත විතර හැබැයි ඔන්න අහන්නකො මේ තියෙන්නේ ප්‍රශ්නේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා සහිත කුලක මෙහෙම එකක් දෙනවා හරිද ඊට පස්සේ මම මෙයාව දැන් විස්තර කිරීමක් විදිහට ලියන්න යන්නේ අපි 3-4ක් කරනවා හරිද එකෙන්ම පැහැදිලි වෙන්නේ නැති වෙන්න පුළුවන් තව දෙක තුනක් කියලා දෙනවා සර් හරිද එතන ගැටලුවක් වෙන්නේ නැහැ සර් කිව්වේ මෙහෙමයි ඒ කියලා හරි ඉංග්‍රීසි අකුරු කියන්නේ අපි කැපිටල් ඉංග්‍රීසි අකුරු අන්නේ ඉංග්‍රීසි අකුරකින් මෙහෙම නම් කරනවා ඒ සමානයි මේ තියෙන්නේ සංගත වරහන් මෙන්න මෙයාගේ කාරණාව කෙටියෙන් ගන්නවා මොකද්ද මට කෙටියෙන් කියන්නේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ඔක තමයි මගේ ඇත්තම කතාව මට ඕනිත් එච්චරයි මම අන්නේ කාරණාවම මේක ඇතුළේ ලියන එච්චරයි කරන්නේ මට දීලා තියෙන මේ ප්‍රශ්නේ තේරුමම මම අවශ්‍ය විදිහට කරුණු ටික මේ සාහිත්‍ය කුලකේ ඕනේ නෑනේ මට මං ගන්නේ මේ ටික විතර 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා අන්න ඒක ලියනවා මේක ඇතුළේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ඔන්නෝම මම ඔන්නෝක අහලා දානවා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා පැහැදිලිද හරි ඔච්චරයි විස්තර කිරීමක් විතර කියන්නේ විස්තර කිරීමක් කියන්නේ දැන් ඔයා කවුද කියලා අහුවොත් නම කියන්නේ අන්න ඒක තමයි මේ විස්තර කිරීමක් කියන්නේ හරිද ඔයා කාගේ කවුද කියලා කියන්නේ නැහැ ඔයාගේ නම කියන ඔයා කවුද කියලා අහුවොත් මං සමන් නැත්නම් මම සුරංග කියලා කියන නම විතරයි කියන්නේ ඒ වගේ අවස්ථාවක් මේ තියෙනවා ඔන්න මම තව එකක් ගන්නම් මේ බලන්නකො දෙක ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නාංක දෙකට ගමු අපි තව ලොකු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ රතු වතුර කියලා දාලා මෙන්න මෙහෙම කමා දෙකක් දානවා. ඒ කියන්නේ අපි 66යි 99යි දානවා කියලා හරිද? උද්දිත කමා දානවා. දාලා අපි කරනවා රතු වතුර යන වචනයේ අකුරු කුලකය කියලා අපිට දෙනවා. දැන් අපිට අදාළ විස්තරය මොනවද? දැන් මම සර් කිව්වේ මොනවද ඉස්සල්ලා? ඔන්න දැන් සර් කියපු දේවල් මතක් කරගන්න. සර් කිව්වා කැමති ඉංග්‍රීසි අකුරක් කැපිටල් අකුරක් දාන්න කියලා. ඔන්න සර් දානවා කැපිටල් ඉංග්‍රීසි අකුරක් T සමානයි. සංගත වරහණකුත් දැම්මා. දැන් පුතාලා කියන්නකෝ බලන්න. මේකෙන් අපි ගන්න ඕන අපිට අවශ්‍ය වැදගත් දේ මොනවද? රතු වතුර යන වචනයේ අකුරු වෙච්චරයි. අපිට මේ කුලකයේ වැදගත් නෑ. අපි ගන්නවා රතු වතුර යන වචනයේ අකුරු. ඔච්චරයි. ඔන්න ඔක තමයි මේකේ විස්තර කිරීමක් විතර ලියනවා කියලා කියන්නේ. පැහැදිලිද? තව ලියා ගන්නකො මේක මම තව එක ගානක් මේකට උදාහරණයක් මම ගන්නවා. මේ ටික ලියා ගන්නකො බලන්න ඉක්මනට මාතෘකාවත් එක්කම.
තව වෙලා ඕනද ලියා ගන්න මේක ඔව් සර්. හරි හරි දැන් ඇති නේද පුතේ වෙලාව තව වෙලාව ඕන ඉන්නද කවුරු නෑ සර්. හරි කියන්නේ ඇතිනේ ඔක්කොටම නේ මම මේ උදාහරණ දෙක මගා ගන්නවා මට තව උදාහරණයක් ඔයගොල්ලන්ට කරන්න ඕනේ ඒ නිසා හරිද හරි මේක කොහොම හරි දැන් ඔය විස්තර කිරීමක් කරනවා කිව්වේ අපි කිව්ව අර කරුණු අවබෝධ කරගන්න තියලා තියෙන කරුණ තමයි අපි මේ ලියුවේ ඊළඟ අපිට දුන්නොත් එහෙම මෙහෙම අවස්ථාවක් මොනවද අපි ගමුකෝ මෙන්න මෙහෙම අපිට දෙනවා ඉලක්කමක් ඒක අර අපු වගේ එකක් ඈ උන්ට තව උදාහරණයක් 20321 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය දැන් ඔයාලා බලන්නකෝ ඇත්තටම අපි මේක ඇතුලේ ලියන්නේ තිබි කුලකය කියන වචනේ විතරනේ අනිත් ටික ලියනවනේ ඔක්කොම මොනවද 20321 යන සංඛ්‍යාවේ ඉලක්කම් ඔය ටික අපි ලියනවා කොහොමද හරිද එතකොට ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ ඔන්න කැමති ඉංග්‍රීසි අකුරක් දාන්න ඕන්න මම ගන්නවා කැමති ඉංග්‍රීසි අකුරක් S කියලා අරගෙන මම ලියනවා 20321 යන සංඛ්‍යාවේ ඉලක්කම් ඔන්න සංඛ්‍යාවේ ඉලක්කම් සංගල වරහණක් ඇතුලේ ලියන්න ඕනේ මේක තමයි මේකේ තියෙන විශේෂම දේ සංගල වරහණක් ඇතුලේ මෙයා ලියන්න ඕනේ පැහැදිලිද හරි ඔය තමයි තුන්වෙනි උදාහරණය ඕකත් ලියාගෙන තව මාතෘකාවක් තියෙනවා අපි මේ මාතෘකාවක් කතා කරමු මේත් එක්කම ඉක්මනින් මේකත් ලියාගන්නකො පුතාලට හැබැයි මේක ලියන්න නම් චූටි වෙලාවයි දෙන්නේ ඈ මේක දෙකයිනේ
දැන් ඉතිනේ එලාව ඉතින් කාලෙත් ගත වෙනවා ඉතින් බලාගෙන ලියන්න තියෙන්නේ ඉතින් මං චුට්ට ඔයාව දුන්නත් එක්කනේ කියන්නේ තා ඇහෙන්නත් ඇතිනේ හරි මහන්නම් පුතේ මං හරි ඊළඟ මාතෘකාවටම යනවා එයා වෙන්නේ මේ උගන්වපුවා දැන් ඔය විස්තර කරලා ලියපු වාක්‍ය තියෙන්නේ ඒකේ තියෙන කරුණු සංගල වරහණක් ඇතුලේ ලියනවා අපි ඒකට කියනවා මෙන්න මෙහෙම මාතෘකාවක් අවයව ලයිස්තුගත කිරීම කියලා කියනවා අපි ඒක කියමු අවයව සංගල වරහන් තුල ලිවීම අවයව සංගල වරහන් තුල ලිවීම මොනවද මේ අවයව කියන්නේ පුතා මේකට අයිති වෙන අවයව තියෙන. ඒ කියන්නේ උදාහරණ දේ දුන්නේ වර්ණ. දේ දුන්නේ වර්ණ කිව්වම දේ දුන්නේ වර්ණ වලට එන දේවල් තියෙනවා. හතක් තියෙනවා. ඔයගොල්ලන්ට අර පොඩි කාලේ ශිෂ්‍යත්ව ටීචර්ලා එහෙම කියලා දීලා ඇති. මොකද්ද? රන් තැබිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි කියලා. ඒ මොකද්ද? රන් රතු තැබිලි කහ කොළ නිල් හරි ඉන්දිගෝ දම් කියලා පාට හතක් තියෙනවා. ඒ පාට හත ලියන එකට තමයි කියන්නේ මොකද්ද? අවයව ලයිස්තුගත කරනවා කියලා. අපි ගත්ත උදාහරණ මතක් කරමු. පළවෙනි එකේ මම කිව්වා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒක 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කිව්වම යාව ලියන්නේ කොහමද? ඔන්න මම දුන්නේ a සමානයි 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා මේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා මම ඔන්න උත්තර ලියන්න ගන්නවා a සමානයි එයාට උත්තර එනවා කවුද 2 3 5 7 මේ මොකද්ද මම කරේ අරයට ආපු අවයව ටික ඔක්කොම ලිව්වා එයාට එන උත්තර ටික ඔක්කොම මේක ඇතුලේ ලිව්වා ඕක තමයි මම මේ කරේ ඒකට තමයි කියන්නේ අවයව සංගල වරහන් තුල ලිවීම කියලා මේකට එන උත්තර ටික මේක ඇතුලේ තියෙනවා දැන් ඔන්න පොඩි විශේෂ දෙයක් වෙන්න යන වෙලාවක් හරිද B මම දෙවෙනි එකට මම ගත්ත ඉංග්‍රීසි අකුර මම හිතන්නේ T කියන ඉංග්‍රීසි අකුර ඒකේ දුන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වචනයක් රතු වතුර යන වචනයේ මොනවද අකුරු දැන් මෙයාව ලියද්දි පුතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙයාගේ අවයව ලියද්දි ඔන්න මම අවයව ලියනවා හරිද ඔයගොල්ලෝ හතේ ඔන්න මම ලියනවා මෙන්න මෙහෙම එනේ මොනවද රයන්නේ එනවා දැන් අතු වතුර යන වචනේ අකුරු ටිකනේ අපි ලියන්න ඕනේ රයන්නේ එනවා තු යන්නේ එනවා වයන්නේ එනවා ආයි තු යන්නේ එනවා ආයි රයන්නේ එනවා දැන් මේක බලන් හිටියා කියලා කියමුකෝ ඔයාලට වඩා වැඩි මල් අයියලා අක්කලා හරි කවුරු හරි කෙනෙක් යාළුවා කියනවා සර් බොරුනේ කියන්නේ කියලා. ඇයි දන්නවද බොරු කියනවා කියලා කියන්නේ? එක අකුරක් එක සංකේතයක් එක ඉලක්කමක් එක පාරකට වඩා ලියන්න බෑ. තේරුණාද? දැන් මේකේ රාතුවා කියලා ගත්තට පස්සේ තු ගන්න බෑ. ඇයි? තු තියනවා මේකේ. ර ගන්න බෑ. ර තියනවා මේකේ. එතකොට අපිට මේකට එන්නේ උත්තර 3යි රාතුව කියලා විතරයි එන්නේ. මේක නම කියවන්නේ රතුව රතු වතුර කියන එක සර් රතුව වුණානේ. එහෙම නෑ. මේක නමක් කියවන්නේ අපි අකුරු ටික විතරක් අපි වෙනම කියනවා රයන්න තුයන්න වයන්න. එක අකුරක් දෙපාරක් ලියන්නේ නෑ. පැහැදිලිද? මේක ලියාගෙන දාගන්න බාන්න අකුලක් වුණා මම පොඩි විශේෂ කරුණක් ඕගොල්ලන්ට කියන්නේ
ලියා ගන්නකො මේ දෙන්න මේ තවත් වෙලා ඕන ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. හරි විනාඩියක් දෙන්නකෝ තව. දැන් එකිනෙක වෙලාව. එතිනේ මම මකලා දාන්නන්නේ. හරි. හා සර්. හරි. තව ලකුණු දාගන්නකො. ඔන්න මං කියද්දි ලියාගන්න තියෙන්නේ මං කියද්දි. හරි. තව ලකුණු දාගන්නකො. තව ලකුණු දාගෙන මම ඔන්න වාක්‍ය එක තැන දෙපාරක් විතර කියවනවා. ඉතින් මං කියද්දි ලියාගන්න පුළුවන් වෙන්න ඕන. උතර කණින් අහගෙන ලියාගන්න ඕනේ. හරිද? ඔන්න අහගන්න. කුලකයක මම එහෙම කියන්නම් මේකත්. හරි ඔයගොල්ලෝ මං කියද්දි ලියාගන්න. කුලකයක එක් අවයවයක් එක් අවයවයක් එක වරකට වඩා එක වරකට වඩා ලියනු නොලැබේ. කුලකයක එක් අවයවයක් එක වරකට වඩා ලියනු නොලැබේ. හරි. ඕක තමා දැන් මේ කියපු කතාව. එක පාරකට වඩා ලියන්න බෑ. දැන් ඊළඟට මම දුන්නා ඔයගොල්ලන්ට සංඛ්‍යාවකුත්. මතකද? ඊළඟ උදාහරණයට මම ඉස්සල්ලේදී සංඛ්‍යාවක් දුන්නා. එතකොට ඒකෙදි එකම සංඛ්‍යාවක් දෙපාරක් තුන් පාරක් වෙලා තියෙනවා නම් ගන්න බෑ. මම ගන්නම්කෝ සංඛ්‍යාව. මම ඔන්න වෙන සංඛ්‍යාව උදාහරණයක් ගන්නෙ මම උඩ ටික මාක් කරනවා පුතේ. හරිද? මේ උදාහරණය ඊළඟ උදාහරණයට මම ඔන්න අලුත් සංඛ්‍යාවක් දාන්නේ. මේක තමයි සංඛ්‍යාව. ඒකේ එනවා අපි ගමුකෝ n කියලා. ඔන්න n සමානයි. n කියලා අරගෙන
මම ගන්නවා මෙන්න මෙහෙම. මේ ලක්ෂ 1100 නැත්නම් 1100 කියන එක. එතකොට මේක යන ඉලක්කමේ නැත්නම් යන සංඛ්‍යාවේ ඉලක්කම්. දැන් මම උන්ට එන්ට අවයව ලියන්නේ යන්නේ. ඒතර මෙයාගේ මේ පැත්තෙන් සංග්‍රහණ කියන්න ඕනේ. ඉතින් මටත් නමත කියලා. ඔන්න දැම්ම මම සංග්‍රහණ. ඒතර මේකෙදි එන් 101යි 100යි යන සංඛ්‍යාවේ ඉලක්කම්. දැන් මේකේ පිළිදලා තියෙන ඉලක්කම් දිහා හොඳට බලලා කියන්නකො. එක තියෙනවා බිංදුව තියෙනවා එක තියෙනවා එක තියෙනවා බිංදුව තියෙනවා බිංදුව තියෙනවා. මේකේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් මේ 1.0 විතරයි. අපි මෙයාගේ අවයව ලියන්නේ 1 බිංදුව කියලා විතරයි. 1.0 විතරයි මේක තියෙන අවයව වෙන්නේ. එතකොට මේක එනවා පුතා මෙන්න මෙහෙම. 1 සහ බිංදුව කියලා. පුතාලාට එතකොට පේනවද 100 යන සංඛ්‍යාවේ ඉලක්කම් කිව්වම 1 සහ බිංදුව විතරයි. කොච්චර ඉලක්කම් මෙතන 1.0යි 100ක් තිබ්බත් අපි ලියන්නේ ඉලක්කම් දෙකයි. ඒකේ තියෙන ඉලක්කම් වර්ග තියෙන්නේ මේ දෙන්න විතරයි. කුලපදයමයි කියන්නේ. ඔක තමයි කුලපද තියෙන විශේෂත්වය. පැහැදිලිද? හරි. පුතාලා දැන් 1.0යි කියලා ලියුවානේ. ඒක ලියාගෙන මේක ලියා ගන්න මම චූට්ටක් වෙලාව දෙන්නම්. මේකත් ලියා ගන්නකො මම පොඩි කාරණාවක් කියන්න ඔයගොල්ලන්ට. ලියලා ඉවරයි සර්. ගොඩක් හොඳයි. අනිත් අය ඉක්මන් කරන්න බාන්න ඔය තව ලියාගත්තේ නැති අයට. අනිත් ගියාට කමක් නැහැ. ඉතින් උසනක ඉන්න පේන්නේ. ලියලා ඉවරයි සර්. හරි. එහෙනම් ඉතින් ඇතිනේ කාලේ නේ. හරි. ඔයගොල්ලන්ට පුතේ පිටු අංක 6 මගේ 7 වසර නිබන්ධනේ. 7 වසර නිබන්ධනේ පිටු අංක 6 පෙරලා ගන්න. පිටු අංක 6 දැන් ඉන්නේ කොහොමද ඔයගොල්ලෝ? ඒ පිටු අංක 6 ලොකු ප්‍රශ්න අංක 1 කියලා ඇති 2 අභ්‍යාසය කියලා. පැහැදිලිද? මට අන්න ඒක ඕගොල්ලෝ ගෙදරදි කරලා තියෙන්න ඕනේ. හරිද? ඒක රවුන්ඩ් කරගන්න ලොකු ප්‍රශ්න අංක 1 සම්පූර්ණ. ලොකු ප්‍රශ්න අංක 1 විතරයි පිටු අංක 6 පිටුවේ 6 තියෙන ලොකු ප්‍රශ්න අංක 1 A කොටසයි B කොටසයි දෙකම ඕනේ. A කොටසත් ඕනේ B කොටසත් ඕනේ. හරිද? ඒ සම්පූර්ණ ප්‍රශ්නෙම ඕනේ. ටියුට් එකේමද කරන්නේ? ටියුට් එකේම කරන්න. ටියුට් එකේට තියනවා නම් ටියුට් එකේම කරාට ගැටලුවක් නැහැ. ටියුට් එකේට තියලා තියෙන්නේ ඒකෙම කරන්න තමයි. හරිද? හරි. එතකොට පිටු අංක 6 දැන් ඔයාලා එන්නකෝ ඔයාලගේ අර නත්තල් මේක තියෙන්නේ නත්තල් අස්සෙරිය තියෙන ටියුට් එක තියෙන අන්න එකට එන්නකෝ බලන්න ඕගොල්ලෝ. අපිට තියෙනවා 6 වසර පන්තිය 6 වසර පන්තිය දැන් දේවලුත් අපි කරන්න තියෙනවානේ පුතා. ඒක ටිකක් ලොකු මාතෘකාවක් අපි කතා කරන්න යන්නේ මේ අනුපාත කියලා. ඒක නිසා 6 වසර පන්තියේ ඒක කරන්න අපි මොනවා මේක මකලා ගන්න නෑ. මකලා දානවා. ඒකනේ ඒක කරන්න මම ඔන්න එනවාද මේක ගෙදර වැඩ. මේක කවදාද බලන්න කියලා මම පන්ති අවසානයේ කියනවා. හරි. ගන්නකො 6 වසර නිබන්ධනේ. අනුපාත කියලා මාතෘකාවක් ඇති. ඒක අනුපාත මාතෘකාව. ඒ කියන්නේ ඊළඟ පිටු අංක 3 ඉඳන් තියෙන එක. මම මුලින්ම කියලා දෙන්න යන්නේ. හරි. ලියා ගන්නකො ඔයගොල්ලෝ අනුපාත කියලා 6 වසර පැත්තේ පොතේ පිටිපස්සේ ඉඳන් අනුපාත ලියන්න එහෙම කියලා ඔන්න භාවිතා කරනවා. මොනවද මේ අනුපාත? බලමු අනුපාත කියන්නේ මොනවද කියලා. අනුපාත කියන්නේ දැන් එකම જાතියේ කට්ටිය ඔයගොල්ලෝ පුතාලා හිතන්නකෝ බර නම් බර තමයි ඔක්කොම එක අනුපාතයක්. උදාහරණයකට බර කිව්වම කිලෝග්‍රෑම් වලින් කියන්නේ බර, ග්‍රෑම් වලින් කියන්නේ බර, මිලිග්‍රෑම් වලින් කියන්නේ බර. ඒගොල්ලෝ අනුපාතයෙන් ගන්න පුළුවන්. මේගොල්ලෝ එකම එකකයක ඉන්න කට්ටිය.
අනුපාත. ඔන්න තව එකක් ගන්න පුළුවන්. වයස. මගේ වයසයි ඔයාලගේ වයසයි ගත්තම ඔන්න අනුපාතයක් ගන්න පුළුවන්. මොකද දෙගොල්ලෝගේ වයසනේ ගන්න. අනුපාතයක්. හැබැයි මෙහෙම ගත්තොත් එහෙම දැන් මම ගන්න මගේ වයසයි මගේ උසයි. ඒ දෙක ගත්තොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. අන්න ඒව අනුපාත නෙවෙයි. ඇයි? ඒකක දෙකක් නේ. සර් පිටුවංග කීයද? මම තාම සාකච්ඡා කරන විතර මම කරන්න කියන පිටුව මම කියන්නම් පුතා. තාම මම කිව්වේ නෑ මොකොත් හරිද? පිටුවක් කිව්වේ නෑ. පිටුවංග 3 ඉඳන් තමයි ඔය පාඩම පටන් ගන්න. හරිද? පිටුවංග 1යි 2යි අපි කරලා තියෙන්නේ. හරි. එතකොට මේ දැන් මම කියන්නේ මගේ වයසයි මගේ උසයි ගැනනේ. එතකොට දැන් මගේ වයස කිව්වම එක ඒකකයක් අවුරුදු වලින් එන්නේ. එතකොට මගේ උස කිව්වම සෙන්ටිමීටර වලින් මීටර වලින් එන්නේ. එතකොට ಜಾති දෙකක්. ඒවා අනුපාත නෙවෙයි. ඒවට කියනවා අනුපාතික කියලා. මෙයාට කියනවා අනුපාත. අනුපාත කියන්නේ එකම ඒකකයකින් කියන ඒවා. ඔන්න අනුපාත කෙටි මාතෘකාව. අනුපාත හරිද? මම ඒකේ අර්ථය කියනවා විශේෂ තරු ලකුණක් බලා ගන්න විශේෂ තරු ලකුණ. එකම රාශියක්. එහෙම කියන්නේ අපි එකම රාශිය කියන එක අපි ගමුකෝ එකම එකම ඒකක කියලා. එකම ඒකක වලින් දැක්වෙන දේ අනුපාත. මේ අනුපාතය ලියද්දී අපි 6 වසරේදී ඉගෙනුවා අනුපාත ලියද්දී මෙන්න මෙහෙම ලකුණක් දානවා කියලා. මේක මම තිත් දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ බෝල දෙකක් වගේ තියෙනවා. ඒ තිත් දෙක දුවම මෙහෙම ඔන්නෝම එකක් තියන්න එපා. හරිද? ඉතින් ටිකක් පැහැදිලිව පේන්න මේ වගේ බෝල දෙකක් දැම්මම ගැටලුවක් නැහැ. හරිද? ඊළඟට අනුපාතික කියන්නේ දැන් අනුපාත සහ අනුපාතික අතර වෙනස මේ පෙන්නන්නේ. අනුපාතික කිව්වම අපි කියනවා ඒකක කීයක්ද? දෙකක් අතර තියෙන. මේ එකම ඒකක කියන්නේ ඒකක දෙකක් අතර තියෙන සම්බන්ධය. අපි කියනවා මෙන්න මෙහෙම තමයි. හරියට බෝඩ් එක පේන්නේ නැහැ. මොකද පුතේ? සර් බෝඩ් එක හරියට පේන්නේ නැහැ. නිකන් මෙහෙම පුතා ඉස්සල්ලා මන්තියේදීත් ඔය ප්‍රශ්නේ ආවා. ඒකට හේතුව උනේ මෙන්න මේකයි. සර්ලා ගන්න පුළුවන් තාක්ෂණික පැත්තෙන් උපරිම දේවල් මෙතන තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම සර් නැවත මම මේ කරන එක සර්ට අනිවාර්යයෙන්ම ආයි බලාගෙන තමයි සර් කරන්නේ. ඒ කියන්නේ සර්ට පේනවා සම්පූර්ණ මේ දේවල් බෝඩ් එක මේවා ඔක්කොම හරියට පේනවා. සර් කරන්නේ වල මොනවා හරි අපහසුකමක් තියෙනවා කියලා සර් බල තමයි කරන්නේ. එතකොට පුතේ ඒකට හේතුව වෙන්නේ අපේ පැත්තෙන් වෙන දෝෂයක් නෙමෙයි. පුතාලගේ නෙට්වර්ක් එකේ තියෙන අවුල. ඉතින් පුතාලා මේ ප්‍රශ්නේ ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ. මේකට ඉතින් ඇත්තටම තාක්ෂණික ප්‍රශ්න වලට සර්ට ඉතින් ගන්න දෙයක් නැහැ. මොකද සර් නෙමෙයි මේ තාක්ෂණය හදලා තියෙන්නේ. ඉතින් සර්ට තියෙන්නේ මේ තාක්ෂණය උපයෝග කරගෙන උගන්වන එක විතරයි. ඉතින් යම් තැන්වලදී ඉතින් පොඩි තාක්ෂණික දෝෂ එනවා. ඉතින් ඒවා මග හැරගෙන කරන්න සිද්ධ වෙනවා. පුතාලා ඉතින් මම කියන එකක් පොඩ්ඩක් අහගන්න බෝඩ් එකේ පෙවුන්නේ නැති වුණත් මම කියන එකක් පොඩ්ඩක් අහගෙන පස්සේ බෝඩ් එක පෙද්දි මේව කරන්න ඔය හැමතිස්සෙම ඔක වෙන එකක් නැහැ. පුතාගේ නෙට්වර්ක් එක හරි ගිය ගමන් මේක හරියයි ඉතින් හරි. මොකද අපේ පැත්තෙන් මොන හරි ගැටලුවක් වෙනවා නම් ඕගොල්ලන්ගේ පෙන්නනවා රතු පාටින් හරි කහ පාටින් හරි. අපේ පැත්තෙන් අවුලක් වෙනවා නම් ඉතින් එතකොට එහෙම දෙයක් වෙන්නේ නැතුව අපේ පැත්තෙන් අවුලක් වෙන්න විදියක් නැහැ පුතේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ගේ නෙට්වර්ක් එකේ මොනවා හරි ගැටලුවක් එනවා. ඉතින් මමත් බලනවා මොනවා හරි වෙනවද කියලා. මොකද මගේ ගෝලයන්ට මම කියන ඒවා පැහැදිලි වෙන්න බෑ. ඒ නිසා මමත් නැවත බලවල කරන්නේ මේක. ඉතින් ඒ වෙලාවෙදි මට ඔක්කොම ආව හොඳට පේනවා කරනවා. ළඟ හින්දාමත් නෙවෙයි මමත් වෙනම ඕගොල්ලෝ බලනවා වගේ ෆෝන් එකකින්ම වෙනම බලාගෙන ඉන්නවා. ෆෝන් එකකින් බලාගෙන ඉන්නවා. ඕගොල්ලෝ බලනවා නම් කම්පියුටරේ එහෙමත් බලාගෙන ඉන්නේ මම. මේ දෙකම ළඟ තියාගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක තමයි තාක්ෂණයේ ඉතින් ප්‍රශ්නේ. ඉතින් ඕවා ඉතින්
අපිට ඉතින් මොනවත් කරන්න විදියකුත් නැහැ. මේකට ඉතින් අහගෙන වැඩ කරන්න තමයි වෙන්නේ. අනුපාතික මට ඉතින් කාලය යනවා මම පාඩම කරගෙන යනවා අනුපාතික. අනුපාතික වලදී අනුපාතයකට වඩා වෙනස් කිව්වනේ. අනුපාතික වලදී අපි පාඩම මේක කියලා දෙන්න ඕනේ. මේකත් කියලා දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයගොල්ලන්ට. ආය වසරෙ කියලා දෙන්න අනුපාතය අනුපාතිකය කියන්නේ මොනවද කියන්නේ. අනුපාතික කියන්නේ මොනවද? ඒකක දෙකක් හෝ තුනක් එහෙම වෙන්නත් පුළුවන් හරි. දෙකක් අතර දැක්වෙන සම්බන්ධය අනුපාත කිව්වම එකම ඒකක වලින් අනුපාතික කිව්වම ඒකක දෙකක් අතර. උදාහරණ මම පැහැදිලි කරා ආයෙත් උදාහරණ දෙකක් පෙන්නන්නම් මොන ආයෙ කියන්න. මෙයාගේ කිව්වම සුනිමල්ගේ බර සහ නිමල්ගේ බර කිව්වම දෙන්නම බර. එකම જાතියේ දේවල් ගැන කතා කරන්නේ. ඊළඟට මේක දිහාම කියනවා සුනිමල්ගේ උස නිමල්ගේ බර. සුනිමල්ට උස කියද්දි නිමල්ගේ බර බලන්න බෑ ඒ දෙක ගැලපෙන්නේ නැහැ. අන්න ඒවට කියනවා අනුපාතික කියලා. පැහැදිලිද? හරි. පුතාලට පුළුවන් මේක සහ මේක අතර මේ තියෙන දේ ලියාගෙන දැන් මම බෝඩ් එකේ ඔන්න දෙනවා වෙලාව ලියාගන්න පුතාලට. හරියට විනාඩියක් වගේ ඇද්දි මේක ලියලා ඉවර කරගන්න ඕනේ. මම ඊළඟ කොටස කතා කරන්න ලෑස්ති ඊට පස්සේ. ඒ වගේ මම ඕක ලියනවා නම් ලියන්න මම තව පොඩි කාරණාවක් තියෙන එකක් කියන්නේ. දැන් අපි හිතමුකෝ මට වඩා අකිල උසයි. මට වඩා අකිල උසයි. එහෙම කියලා කියනවා. දැන් මට වඩා අකිල උසයි කිව්වම ඕගොල්ලෝ අකිලව දැකලාද? නැහැ. එතකොට ඕගොල්ලෝ මාව දැකලා තිබ්බට අකිලව දැකලා තියෙනවද? නැහැ. අපි නිකන් නිමානය කරලා අනුපාත මනින්නේ නැහැ. අනුපාතය මනින්න නිශ්චිත ඒකක වලින් කියලා තියෙනවා. මට වඩා යා උසයි මට වඩා යා බරයි ඒවා අනුපාත වෙන්නේ නැහැ. තේරුණාද? අනුපාතයක් වෙන්න නම් ඒගොල්ලෝ නිශ්චිතව දෙන්න ඕනේ. මගේ බර කිලෝග්‍රෑම් 50යි අකිලගේ බර කිලෝග්‍රෑම් 60යි අපි දෙන්නගේ අතර බර අතර අනුපාතය. ඔන්න ඒතර ගැටලුවක් නැහැ. දෙන්නටම දීලා තියෙනවා කිලෝග්‍රෑම් වලින් කියලා. නැතු මට වඩා ආර්යා බරයි මෙයා බරයි කියලා කිව්වට එහෙම වෙනවද? නැත්නම් මට වඩා යා උසයි මෙයා උසයි කියලා කිව්වට එහෙම වෙනවද? නෑ. ඒවා අනුපාතය කියලා ගන්නේ නෑ. හරි. මම මේක දැන් ලියන්න දුන්න වෙලාවක් ඇති. පුතාලට තියෙන ඔන්න ඒ අභ්‍යාසයේ පිටු අංක ගත්තොත් එහෙම පිටු අංක 3. පිටු අංක 3 තියෙනවා 21යි එක අභ්‍යාසය. ඒකේ හරියටම ගත්තොත් එහෙම තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගණන් 5ක් මේවා අනුපාත විදියට ගන්න ඕනේ ඒවා. ගණන් 5ක් තියෙනවා. හරිද? අනුපාතද අනුපාත නොවේද කියලා ලියන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඒ වගන්තිය කියෝලා අනුපාතයක් වේ අනුපාතයක් නොවේ කියලා ගන්න ඕනේ. පැහැදිලිද? එක්කෝ අනුපාතයක් වේ කියලා කියන්න ඕනේ නැත්නම් අනුපාතයක් නොවේ කියලා කියන්න ඕනේ. හොඳට බලලා බලන්න ඕවාන් මේගොල්ලෝ දීලා තියෙන ප්‍රශ්න පහ බලලා තමන් හොඳට කියෝලා අනුපාතයක්ද අනුපාතයක් නොවේද කියලා ලියන්න.
අනුපාත අදහස විතරයි මේ අනුපාතික කතාව මෙතනින් අමතක කරගෙන යන්න. හරි? හරි. පටන් ගන්න බලන්න. මොකද සර් කරන්න කිව්ව අභ්‍යාසය? පුතේ මම කරන්න කිව්වේ ඔයගොල්ලන්ට දුන්න නේද නත්තල් පප්පෙකුයි පිනිමෝකුයි ඉන්න ටියුට් එක 6 වසර මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේකේ පිටු අංක 3 පළවෙනිම ගාන පිටු අංක 3 පළවෙනි ගාන පහත දැක්වෙන වගන්ති වලින් අනුපාතයක් දැක්වෙන වගන්තිය තෝරා ලියන්න. ඒක ඒ ප්‍රශ්න ටික විතරයි. ඉවරයි සර්. තව කරන්න ඉන්නවද? සර්. මොකද පුතේ? ඔව් සර් කරනවා. පොඩ්ඩක් වෙලා දෙන්න. හරි පොඩ්ඩක් වෙලා දෙන්න. හරි දුන්න වෙලාව ඇති කියලා මම හිතනවා. සර් කරන්න ඕනේ පළවෙනි එක විතරයි නේද? ඔව් පළවෙනි එක විතර පළවෙනි එක ඉවරයි නේ.
හරි ප්‍රශ්නේ අහුවට පස්සේ පුතේ ඔයගොල්ලෝගේ මයික් එක ඔෆ් කරගන්න. හරි මම බලන්න යන්නේ දුන්න කාලේ ඇති කියලා හිතනවා. හරි මම බලමු නේද? 1 කිරිතේ සෑදීමට පිරිතේ හැඳි 3කට සීනි තේ හැඳි 2ක් යෙදවිය යුතුයි. දැන් ඔයගොල්ලෝ හිතන්නේ එක අනුපාතයක්ද නැද්ද? තේ හැඳිනේ. දෙකම තේ හැඳිනේ. තේ හැඳි කියන්නේ එකම ඒකකයකින් මනින්නේ. අන්න එකම ඒකකයක් නිසා අපි කියනවා අනුපාතයක් වේ කියලා. ඊළඟට 2 සරත්ට වඩා සුනිල් ලුසයි. සරත්ට වඩා සුනිල් ලුසයි කොහොම සරත්ට දැකලත් නෑ අපි සුනිල්ව දැකලත් නෑ මේ වගේ වට අනුපාත කියන්නේ ඒ දෙන්නගේ හරියට ඒකක දීලත් නෑ. ඒක නිසා අපි අනුපාතයක් අනුපාතයක් මම ඉස්සෙල්ලා කිව්වනේ වඩා වැඩි උසයි එහෙම ඒව අනුපාත ගන්නෙ නෑ කියලා. හරි අනුපාතයක් නොවේ කියලා එන්න ඕනේ ඒකට. සරත්ට වඩා සුනිල් උසයි කොහොම අපි දන්නවද සරත් කොච්චරද සුනිල් කොච්චරද මොනවා වලින්ද ඒකක දීලා තියෙන්නේ. අනික වඩා කියන කතාව කියද්දී ඒකේ කිසිම මේ ගැළපීමක් නැහැ. ඒකක අතර ගැළපීමක් නැහැ. ඒ නිසා අපිට අනුපාතයක් නොවේ ඒක ඈ. ඊළඟට මොන තුන්වෙනි එක බලන්නකො මේ සුජුකෝණාශ්‍රාකාර ඉඩමේ පළල මීටර 80යි දිග මීටර 117ක් වේ. දෙකම පළලයි දිගයි දීලා තියෙනවා. අන්න ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන් මීටර වලින්මනේ දීලා තියෙන්නේ. අන්න අනුපාතයක් වේ. කිසිම ගැටලුවක් නැහැ අනුපාතයක් වේ. ඊළඟ එක බලන්නකො කේක් සෑදීමේදී පිටි 500යි ග්‍රෑමයට සීනි 250 ග්‍රෑම් අවශ්‍ය වේ. පිටි 500ක් ග්‍රෑම් දාද්දි සීනි 250 ග්‍රෑම් දාන්න ඕනේ. දෙන්නම ඒකක දීලා තියෙනවා අනුපාතයක් වේ. ඊළඟට අවසානයේ කියනවා ගණිත විෂය කියන්නද? සර් 2යි 3යි ආයෙත් කියන්නකෝ. දෙවෙනි වාක්‍යය තුන්වෙනි වාක්‍යය දෙකට නෙවන්නේ නේද? හරි ඔන්න මම එකෙන් නම් කියන්නම් කොහොමද හොඳට අහගන්නකෝ. 1 කිරිතේ සෑදීමට පිටිතේ හැඳි 3කට සීනි තේ හැඳි 2ක් යෙදී විය යුතුයි. අනුපාතයක් වේ. 2 සරත්ට වඩා සුනිල් උසයි. අනුපාතයක් නොවේ. අනුපාතයක් වෙන්නේ නැහැ. සුජුකෝණාශ්‍රාකාර ඉඩමේ පළල මීටර 80ක්ද දිග මීටර 117ක්ද වේ. අනුපාතයක් වේ. දෙන්නම ඒකක තියෙන දෙන්නේ ඒකක මීටර වලින් දීලා තියෙනවා එකම ඒකකයකින් තියෙන අය. 4 කේක් සෑදීමේදී පිටි ග්‍රෑම් 500යි ග්‍රෑමයට සීනි 250 ග්‍රෑම් අවශ්‍ය වේ. දෙන්නම ග්‍රෑම් ඒකක දීලා තියෙනවා අනුපාතයක් වේ. අවසානයේ කියනවා ගණිත විෂයට මලිදුට වඩා රවි ලකුණු ලබා ගත්තේ. මලිදුට වඩා රවි ලකුණු ලබා ගත්තට වඩානේ අරන් තියෙන්නේ අපි දන්නවද ගත්ත ලකුණු. ඔන්න මලිදු 50යි රවිදු 60යි කියලා දුන්නා නම් අපි දන්නවා උත්තරේ මොකක්ද කියලා. හැබැයි අපිට කියලා තියෙනවා මලිදුට වඩා රවිදු ගත්තා. මලිදු කීයද කියලා දන්නේ නැහැ. රවිදු කීයද කියලා දන්නේ නැහැ. අනුපාතයක් කියන්න පුළුවන් දෙයක් මේවලු. අනුපාතයක් නොවේ කියලා කියනවා. හරිද? එතකොට එන්න ඕනේ පළවෙනි එක අනුපාතයක් වේ, දෙවෙනි එක අනුපාතයක් නොවේ, තුන්වෙනි එක අනුපාතයක් වේ, හතරවෙනි එක අනුපාතයක් වේ, පස්වෙනි එක අනුපාතයක් නොවේ කියලා එන්නේ. අපි ඊට පස්සේ කියවන ආකාරය අනුපාත කියවන ආකාරයෙන් යන්නේ. ඔන්න අනුපාත කියවන ආකාරය. මාතෘකාවක් ඈ අනුපාත කියවන ආකාරය. ඔන්න මම හොඳට කියලා දෙනවා අපිට අහගන්න. හරි. ඉන්න ගණන් දෙකක් විතර මම කියලා දෙනවා. ඔයගොල්ලෝ දීලා තියෙන විදිහට ඉලක්කම් විතරයි දීලා තියෙන්නේ කියලා බලමුකෝ අපි බලන්න. ඔව්. මම තව එකක් කියලා දෙන්න නිසා. මෙන්න මේක ගමු. ඩයලොග් එකක් ගමුනේ. හරි. අනුපාත කියවන ආකාරය. කියවද්දි මේකට ඉලක්කම කියනවා මේකට ඉලක්කම කියනවා. මේ මෙයාට කියනවා අපි අනුපාත ලකුණු කියලා. ඒතකොට එයා කියවද්දි අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම.
ඔන්න බලන්න කියන්නේ. පහට දෙක අනුපාතය තව භාෂාවක් තියෙනවා. තව කියවන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. කොහොමද දන්නවද? 5/2. ඕක කතා කරනවා ටිකක් ඉස්සරහට ගියාට පස්සේ. දැනට 5ට 2 අනුපාතය. පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා අනුපාතය. පැහැදිලිද? ඊළඟට මෙන්න මෙහෙම. මේ කවුද? 10ට 8 අනුපාතය. දහයට 8 අනුපාතය. මේකට එක්කම මේක ලොකු එක්කෙනෙක් නේ. කොහොමද? 9ට 87 අනුපාතය. දැන් මේ සිංහලෙන් කියන හැටි 5ට 2 අනු. අපි ඕක කියනවා 5ට 2 අනුපාතය. මේක 10යි 8යි කොම් 10ට 8 අනුපාතය. මෙයා කිව්වම 9ට 87 අනුපාතය කියලා අපි කියනවා. එතකොට පුතේ මේක තමයි ඔයගොල්ලන්ට කියවන ආකාරය කියලා කියන්නේ. එතකොට දැන් මෙහෙම සිංහලෙන් දුන්නොත් මේ ටික දැන් මම ඔන්න වහගෙන ඉන්නේ. මෙහෙම සිංහලෙන් දුන්නොත් මේ දෙන්නව ලියන්නේ කොහොමද? මෙයාලගේ අනුපාත ලියන්නේ කොහොමද? 5 ලියනවා අර අනුපාත 32 තියෙනවා 2 ලියනවා. 5යි 32යි 2යි. මේ කොහොමද? 10 ලියනවා 32 තියෙනවා 8 ලියනවා. මේක කොහොමද? 9 ලියනවා 32 තියෙනවා 87 ලියනවා. පැහැදිලිද? කොහොම තමයි මේක එන්නේ. ඒක නිසා පුතාලා මුලින්ම මේ අනුපාත කියවන ආකාරය ලියා ගන්න ඕන පුතාලා වගේ. මේ තුන් දෙනා ඉක්මනින් ලියා ගන්න. සර් ලියලා ඉවරයි. හරියට කෑ ගහන්න ඕනේ නැහැ ඉතින් කොච්චර. හරි මම වෙලාව දෙන්නම් තමයි කියන අය ඉන්නවනම්. තව වෙලාව ඕනේද කියන අයට? සෝරි සර්. හරි. මේක අපි කරමු ලොකු ප්‍රශ්නාංක 2යි ලොකු ප්‍රශ්නාංක 3යි. පිටු අංක 3 ඔන්න හොඳට අහගන්න මම ප්‍රශ්නාංක කියනවා. ලොකු ප්‍රශ්නාංක 2 ලොකු ප්‍රශ්නාංක 3 දෙකම කරන්න ටියුට් එකේ තියෙනවා නම් ටියුට් එකේ කරාට කමක් නැහැ පල්ලෙහායි. ලොකු ප්‍රශ්නාංක 2ටයි ලොකු ප්‍රශ්නාංක 3ටයි මම උත්තර ලියන්න. මම දෙනවා විනාඩි 5යි. හරියට විනාඩි 5කින් බලන්න. පොඩි දෙයක් ඉඳ විනාඩි 5ක් විතර ඇති. මම මේ ටික මහන්න නැහැ කාටවත් ගැටලුවක් නැහැ නේ. හරි.
ඉවරයි සර්. ඉවරයි සර්. හරි තව ලියන අය ඉන්නවද? තව වෙලාව ඕන අය ඉන්නවද? නෑ. විනාඩියක් දෙන්න. විනාඩියක් ඈ. පුතේ මයික් එක ඔෆ් කරගන්න. මයික් එක ඔන් වෙලා තියෙන අය මයික් එක ඔෆ් කරගන්න. තමන්ගේ ප්‍රශ්නේ කිව්වට පස්සේ මයික් එක ඔෆ් කරගන්න ඕනේ. හරි ඇති කාලේ පුතා. හරි. විනාඩියකට වැඩියම දුන්නා ඉතින් ඈ. ඔන්න මම උත්තර කියනවා බලමු අපි පහත එක් එක් අනුපාත කියවන ආකාරයද ඒවායේ පදද ලියන්න. ඔන්න මම කියන්න යන්නේ. කොහොමද අපි කියන්නේ අනුපාතය? අනුපාත තමයි 1 2 අනුපාතය 1ට 2 අනුපාතය කියලා අපි කියනවා. පළවෙනි කෙනෙන් පස්සේ ට අකුර භාවිත කරලා ලියන්නේ 1ට 2 අනුපාතය. ඒකේ ඒවයි පද ලියන්න කියන්නේ පද තමයි 1 සහ 2. ඉතින් මේ පද ලියන්නම අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි එක 2ට 3 අනුපාතය 2ට 3 අනුපාතය. ඊළඟට 10ට 8 අනුපාතය 10ට 8 අනුපාතය. හතරවෙනි එක 8ට 7 අනුපාතය 8ට 7 අනුපාතය. පස්වෙනි එක පුතේ 9ට 13 අනුපාතය 9ට 13 අනුපාතය. එතකොට මම කිව්වා පුතාලට මොකද තව කිව්වේ? ලොකු ප්‍රශ්නාංක 3ක් කරන්න කිව්වා. මම 3 උත්තර කියන්නම් මෙතන. හරිද? අන්න 3 1. 1ට 3 අනුපාතය 1/3යි. ඔන්න ඊළඟට කියනවා 2ට 7 අනුපාතය. ඔන්න දෙවෙනි එක. 2ට 7 අනුපාතය. ඔන්න තුන්වෙනි එක. තුන්වෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනාද කියනවා පුතේ 15 3ට 15 අනුපාතය. 3ට අනුපාතයි 15. ඊළඟට කියනවා 8ට 1 අනුපාතය. හතරවෙනි එක 8ට අනුපාතලු 1. අන්තිමේදී කියනවා පුතේ 1ට 1 අනුපාතය 1යි අනුපාතයි 1යි කියලා. ඔයාලට හරි වැරදි දාගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නෙට. එතකොට දැන් අපි මේ පාඩමේ තව පොඩි කොටසක් මම කියලා දෙන්න යන්නේ අද. අද එක උදාහරණයක් කියලා දීලා ඊළඟට තව දවසක තව උදාහරණයක් කියලා දෙනවා. හරිද? ඉතින් අද පොඩ්ඩක් උදාහරණ කියන්නේ මතකේ හිටිනවනේ ඔයගොල්ලන්ට. ඒක නිසා මම අද උදාහරණයක් කියලා දෙන්න යන්නේ මම. ඒ උදාහරණය මෙන්න මෙහෙමයි මම බෝඩ් එකේ ලියන්නම්. මම මේක මහනවා පුතේ. හරිද? මම හිතන්නේ හරි වැරද්ද දාගන්න ඉතින් පුතාලා ලියලා ඉවරයිනේ. නිසා මම මහලා දානවා. කාටවත් ගැටලුවක් තියෙනවා නම් කියන්න. පුතේ මට කියන දේ පැහැදිලි නෑ.
මොකද පුතේ? මම පොඩ්ඩක් සර් උදාහරණයක් ලියා ගන්න. ඔව් සර් උදාහරණයක් උදාහරණයක් ලියා ගන්නද? ඔව් උදාහරණයක් ලියා ගන්න ඕනේ මම ඒක කියනවා. එතකොට මේ ඒක මම බෝඩ් එකේ ලියනවා ලිව්වට පස්සේ ලියා ගමු. හරි? මම දැන් මේක මකනවා පුතේ. හරි? හරි. පොතේද ලියන්නේ? ඔව් පොතේ. ඔයගොල්ලෝගේ දැන් ඔය තියෙන ලියන පොතක් තියෙන අන්න ඒක ලියන්නේ මේක. මම බෝඩ් එකේ ලියනවා ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. මම ලියලා පොඩ්ඩක් වෙලා දෙන්නම් ඔයගොල්ලන්ට ලියා ගන්න. මෙන්න මෙහෙම. 6 වසර පැත්ත තමයි ලියන්න ඕනේ. හරිද පුතේ? දැන් අද වසර 6 වසර කියන දෙපැත්තක් ඇතිනේ. එක පොත් දෙකක් ඇති නැත්නම් එකම පොතේ දෙපැත්තක් ඇති. ඒ 6 වසර පැත්තේ තමයි මේක ලියා ගන්න උදාහරණය. ලියා ගන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියමුකෝ අපි. මල්ලි ළඟ. මල්ලි ළඟ ඇති ළඟ. මල්ලි ළඟ. රුපියල් 8ක් ඇත. මල්ලි ළඟ රුපියල් 8ක් ඇත. මේ කෙටි කරලා තමයි රුපියල් කියලා දාලා තියෙන්නේ. එතකොට අයියා ළඟ රුපියල් 13ක් ඇත. එතන මල්ලි ළඟ රුපියල් 8ක් ඇත. අයියා ළඟ රුපියල් 13ක් ඇත. දෙදෙනා ළඟ ඇති මුදල් අතර අනුපාතය ලියා දක්වන්න. හරි. මම චුට්ට වෙලාවක් දෙනවා පුතාලට ලියාගන්න මේක. ඉවරයි සර්. ප්‍රශ්නය මල්ලි ළඟ රුපියල් 8ක් ඇත. මල්ලි ළඟ රුපියල් 8ක් ඇත. අයියා ළඟ රුපියල් 13ක් ඇත. අයියා ළඟ රුපියල් 13ක් ඇත. දෙදෙනා ළඟ ඇති මුදල් අතර අනුපාතය ලියා දක්වන්න. හරි. දැන් අහගන්නකො මම මේ කරන්න යනදී. දැන් මේකේ ඉන්නවා මල්ලි අයියා කෙනෙකුයි. මුලින් ලියනවා මල්ලි මේ පැත්තෙන් අයියා කියලා ලියනවා. මල්ලි රුපියල් කොච්චරක් දානවද? කොච්චරක් මෙයා ගාව තියෙනවද රුපියල් 8ක් තියෙනවා. රුපියල් කියලා බලන්නම්කෝ.
ඔන්න රුපියල් 8යි. මෙයාට ඉන්නවා අයියට තියෙන රුපියල් කොච්චරක්ද? 13. ඔන්න මම මේ දෙපැත්තෙන් මේකම ලියුවා. මල්ලි අයියා කියලා දෙන්නෙක් ඉන්නවා රුපියල් 8යි රුපියල් 13යි. අනුපාතයන් ලියද්දි පුතා සංකේත තියෙන්න බැහැ. මොනක් තියෙන්න බැරි? සංකේත තියෙන්න බැහැ. රුපියල් කියන්නේ සංකේතයක්. ඒක තියෙන්න බැහැ. ඒ වගේම දෙන්න එකම ඒකකයකින් පිළිගන්න ඕනේ. දෙන්න මොනවා වලින්ද පිළිගන්න ඕනේ? එකම ඒකකයකින් පිළිගන්න ඕනේ. තුන්වෙනි එක මේ දෙන්න අනුපාත ලියද්දි එකම ඒකකයෙන් ලියුවට පස්සේ ඒකක නැතුව මේ දෙන්නව 8 මෙහෙම අනුපාත 32ක් කියලා 13 කියලා ලියන්න ඕනේ. ඔන්න කරුණු තුනක් කිව්වා. මොනවාද කිව්ව කරුණු තුන? ඒක තමයි ඒකක තියෙන්න බෑ. ඒකක තියෙන්න බෑ. මේ අවසානයේ උත්තරේ. දෙවෙනි එක දෙන්නම එකම ඒකකයක පිළිගන්න ඕනේ. අවසානයේ ලියද්දී ඒකක නැතුව අනුපාතයක් විදිහට ලියලා පෙන්නන්න ඕනේ. එතකොට මෙයාගේ රුපියල් 8 රුපියල් 13 ගත්තම දැන් මෙයා 8 ලියලා මෙයා 13 ලියලා මේ පැත්තෙන් 13 ලියලා මේ පැත්තෙන් 8 එහෙම ලියන්න බෑ කොහොමද? හරිද? එහෙම ලියුවොත් ඒක වැරදි. ඇයි? මල්ලිට 13යි අයියට 8යි වෙනවා. එහෙම වෙන්න බැරි හින්දා ඒ දෙක මාරු කරන්න බෑ. හැබැයි පාරමේ උඩදීම මල්ලි අයියා මාරු කරගෙන ඒ දෙන්නගේ දෙන්න මාරු වෙලා තිබ්බට ඒතර ගැටලුවක් නෑ. කියන්නේ උඩදී මේ මල්ලි කියන මේකම එහා පැත්තේ ලියලා අයියා කියන මේක මේ පැත්තේ ලියලා තිබ්බනම් ඒතර ගැටලුවක් නෑ. හැබැයි පිළිවෙලට ගත්තම මුලින්ම මල්ලිව ඊට පස්සේ කාවද හම්බෙන්න අපිට අයියව මල්ලි අයියා පිළිවෙලටම ලියන්න ඕනේ. පැහැදිලිද? හරි. ලබන සතියේත් මම මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අර අරුණු 3-4ක් එහෙම ලියන්න තියෙනවා මේ අනුපාත සම්බන්ධව. ඒකත් එක්ක ලබන සතියක් ඔයගොල්ලෝ හම්බෙමු. දැන් අද කරන්න දුන්න මම වැඩ මොනවාද කරන්න දුන්න වැඩ? මම දුන්නා ඔයගොල්ලන්ට පිටු අංක 6 ලොකු ප්‍රශ්න අංක 2 ලොකු ප්‍රශ්න අංක 1 2 අභ්‍යාසය. ඒක කරන්න දුන්නා. ඒ වගේම දැන් අදත් වැඩ වගේක් කරා අපි. හොඳට මතක තියාගන්න. දැන් වෙලාව 8යි කාලය. 8:30 වෙනකොට මිනිත්තු 15ක් කියන්නේ. මිනිත්තු 15ක් වෙනකොට අද දවසේ කරපු වැඩ ටික මේ සූම් පන්තියේ කිය එක්කිනා ගානේ මම දන්නවා. ඒ අය අනිවාර්යෙන්ම තමන්ගේ පොත් දැන් කරපු අද පටන් ගත්ත තැන ඉඳන් අවසාන වෙනකන් අභ්‍යාස පොතේ නිබන්ධනේ හැම එකේම අද දවසේ කරපු හැම එකේම ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න ඕනේ විනාඩි 15ක් ඇතුළත 8:30 වෙද්දී අනිවාර්යෙන්ම ඔක්කොගෙම ඇවිත් තියෙන්න ඕනේ. කවුරු හරි දාලා තිබ්බේ නැත්නම් මම එයාගේ නම කියලා කතා කරලා එයාගෙන් මම උත්තර ඉල්ලනවා. හරිද? ඒ නිසා ඉතින් මම කියනකන් ඉන්න ඕනේ නෑ නේ සිංහල තේරෙන ළමයි ඉන්නේ. නිසා එහෙම කරන්න. ඒක එක. දෙක ගෙදර වැඩ කරලා ලබන සඳට අනිවාර්යයෙන්ම ලබන සඳ වෙද්දී දාලා තියෙන්න ඕනේ. තුන්වෙනි එක ආයේ ලබන සතියේ බ්‍රහස්පතින්දා වැටෙන්නේ 24 වෙනිදා. 24 කිව්වම නත්තල් දවසට පෙර දවස. එහෙම කියලා නෑ. පන්තිය මේ වෙලාවට තියෙනවා. හරිද? දැන් ගැටලුවක් කරගන්න එපා. ඊළඟ දවසේ බ්‍රහස්පතින්දා මේ වෙලාවට හරියටම පන්තිය තියෙනවා. ඒතර මේ වෙලාවට සහභාගී වෙන්න. එනම් පුතේ ඔක්කොටම බුදු සරණයි ජේසු පීඨයි God bless සියලු දෙනාම දැම්මම නිකන් ටියුබ් එකට මේ ගෲප් එකට දාන්න.